නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, දකින සිහිනවල පලාපල සෙවීම මිනිස්සු අතර ගොඩාක් තියෙන එකයි. හීනයක් දැක්කොත් ඒ හීනේ දකින්න හේතුව මොකද්ද? ඇයි එහෙම හීනයක් මට පෙවුනේ? මේ හීනෙන් මොකක් හරි මගේ ජීවිතයට අනතුරක් තියවිවද්ද? මේ හීනේ මට අදාළද? මෙහෙම හිතෙල්ලක් ගොඩාක් අයගේ තියෙනවා, සිහින පලාපල. ඒ වෙනුවෙන් සිහින පලාපල ගැන කියන නොයෙක් කතා, ඊළඟට සිහින පලාපලවල මේ මුල හොයාගන්න පුළුවන් විදිහේ පොත්පත් ආදි වශයෙන් මේ වගේ නිර්මාණය වෙලක් තියෙනවනේ. සිහිනයක පලාපල සෙවීම. දකින හැම සිහිනයක්ම අපට අදාළයිද? දකින හැම සිහිනයකම අර්ථයක් තියෙනවාද? මේ කාරණේ අපි හොඳට තේරුම් ගත යුතු එකක්. පින්වතුනි, ගොඩාක් වෙලාවට අපිට නොයෙක් ආකාරයෙන් සුවනින්දක් නොලැබෙනකොට ඒ සුවනින්ද නොලැබීම හේතු කරගෙන හීන පෙනීමක් තියෙනවා. අර චිත්ත රූප විකාර විදිහට පේන්න ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඊටාම කලාතුරකින් තමයි තමන්ගේ ජීවිතයට අදාළ වෙන හීනයක් පේන්නේ. කොහොම වෙතත් සිහින පලාපල ගැන බොහෝම ලස්සන කතාවක් අද මේ ධර්මයෙන් ඔබට අහන්න ලැබෙන්නේ. සිහින පලාපල හොයන අයට ගොඩක් වටිනවා මේ කාරණා. අද මේ දේශනාවට දායකත්ව දරන්නේ ගල්වඩුවගම සිවලාකුළම අනුරාධපුරේ යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් එච් කරුණාවති මහත්මිය, පවුලේ සහෝදර සහෝදරියන්, දූ දරුවන් ඇතුළු ඒ පින්වතුන්ලා හැමදෙනා ඒක රාශී වෙලා තමන්ගේ නමින් මියගිය ඩී.බී. මලියරත්න රණවිරු පුතණුවන්ටත්, කේ ඩිංගිරි බණ්ඩා ස්වාමි පුරුෂයාටත්, හේරත් හාමි පියාණන්ට, දෝනි හාමි මෑණියන්ට පරලොව සැපේ පිණිස මේ සියලු පින් හේතු වේවා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අද අපි ශ්‍රවණය කරන ජාතක කතාවේ නම පින්වතුනේ මහා සුපින ජාතකය. කොසොල් රජු දුටු මහා සිහින ගැන කතාව. මේ සිහින ගැන කතාව ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරපු එකක්. හරිම අර්ථවත්, හරිම සුන්දරයි මේ ධර්මය. ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ පින්වතුනේ සැවැත් නුවර ජේතවනාරාමේ. එදා කොසොල් රජු රාත්‍රී නිදාගෙන සිටියේදී පාන්දර ජාමේ වෙන්ට එක දිගට හීන 16ක් පෙවුණා. සාමාන්‍යයෙන් කියනවා නේද පාන්දරටයි හීන පේන්නේ කියලා. ඉතින් රජුරෝ දැක්කේ පාන්දර. එක දිගටම හීන 16ක්. එකකට එකක් වෙනස් වෙවි හීන 16ක් දැක්කා. මේ හීන 16 පෙනිච්ච විදිහත් එක රජුරෝ බය වුණා.
හොඳටම බයට පත් වෙලා තැති ගැන්විලා දාඩිය දාගෙන හොඳටම තොලකට වේලිලා ගිහිල්ලා තමයි නැගිට්ටේ. නැගිටලා එල්ලි වෙනකන් යහනටම වෙලා නිින්දක් නැතුව හිටියා. අරුණ උදා වෙච්චි ගමන් රජුරෝ ලහි ලහියේ මූණකට හොදගෙන පුරෝහිත බ්‍රාහ්මණවරු රැස් කළා. පුරෝහිත බ්‍රාහ්මණවරු රැස් කරලා කතා බහ කරන්න සූදානම් වෙනකොට අර පඬිත බ්‍රාහ්මණවරු පුරෝහිතවරු අහනවා මහරජ ඔබ සුවසේ සැතපුණු සේක්ද? එතකොට කිව්වා ආචාර්යවරුනි මොන සැප නින්දක්ද මට අද පාන්දර ජාමෙට වෙන්න දැක්කා නොවෑ සිහින 16ක්. එක දිගට සිහින 16ක්. මහරජුනේ මොනවාද ඒ සිහින 16? එතකොට ඉතින් රජුරුව පිළිවෙලට හීන 16 කිව්වා. හීන 16 කිව්ව ගමන් පුරෝහිත බ්‍රාහ්මණවරු නලල රැලි කරගත්තා. බරට වගේ කල්පනා කළා. කල්පනා කරලා හිට කියනවා රජතුමනි මේ හීන නම් හරි භයානකයි නොවේ. රාජ්‍යයටත් අනතුරක් ඔබතුමාගේ ජීවිතයටත් අනතුරක් මේ භෝග සම්පත් වලටත් අනතුරක් මේ හීන 16 කිව්වා. එතකොට මේ පුරෝහිතවරු සම්පූර්ණයෙන්ම කළේ බොරුව. මේ අය කල්පනා කළා රජුරුවන්ගේ හිතට බයක් ආපු වෙලාවේ මේ බය පාවිච්චි කරලා හොඳට රජුරුවන්ගේ කඩා ගන්නම් කියලා. ගොඩාක් ඉන්නවා පින්වතුනි එහෙම. මිනිසෙකුට කරදරයක් විපතක් වෙලා ඒ මිනිසයා උදව්වක් පතාගෙන එනකොට ඒ මිනිසයාගේ තියෙන ටික දැහැ ගන්න අය හරියට ඉන්නවා. අපිට මේ මෑතක ආරංචියක් ආවා එක ඔය වගේ ටිකක් ධනවත් පවුලක ඒ මහත්තයලගේ නිවසේ එක දිගටම මේ ලෙඩ හැදෙන්න ගත්තා. එක්කෙනාට එක්කෙනා මාරුවෙන් මාරුවේ ලෙඩ වෙනවා. ඒක හොඳ වෙන්නෙම නැහැ. අවසානයේ මේ ඥාති පිරිස කියලා තියෙනවා කොයිකටත් කියලා. ඕක බලවන්ට මේ මොකක් හරි නොපෙනෙන ප්‍රශ්නයක්ද දන්නේ නැති කියලා. එතකොට ඉතින් ගෙන්නුවා එක කට්ටඩිකම් කරන අම්මණ්ඩි කෙනෙක්ව. ගෙන්නලා හිට මේ තමන්ගේ නිවස බලවන්ටය කියලා කිව්වා. මේ ආපු කෙනාට හිටියා යම් අමනුස්ස බලවේගයක් තිබුණා. ගෙදෙට්ට ඇවිල්ලා බලද්දී මේ කට්ටඩිකම් කරන කෙනා මොකද්ද බැලුවේ මේ මිනිසුන්ගේ ධන සම්පත්. පොළොව ටයිල් කරලා තියෙනවා. හොඳ ලොකු ටීවී එකක් තියෙනවා. හොඳ පුටු සෙට් තියෙනවා. හොඳ වාහනයක් ගේ ඉස්සරහ නවත්තලා තිබුණා. මේ මිනිස්සු හොඳට හම්බ කරන මිනිස්සු. මේ මිනිසුන්ගෙන් මට එක දිගට කඩා වඩා ගන්න පුළුවන්. මෙතෙන්ට හොඳ ආයෝජනයක් කළා නම් මේ ආපු කෙනා මොකද්ද කිව්වේ? ගෙදරට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කිව්වා. ඒ අමනුෂ්‍ය දෝෂයට මම පිළියම් කරන්න මෙච්චරයි ගාන කිව්වා. ඉතින් රුපියල් 50000ක් 60000ක් දීලා ඔන්න පළවෙනි එක කළා. ඒ පළවෙනි ශාන්ති කර්මය කරනවා කියලා මේ කට්ටඩි කෙනා මොකද්ද කළේ? තමන් ළඟ හිටපු බලගතු අමනුෂ්‍යෙක් ගෙදෙට්ට බැඳුවා. ගෙදෙට්ට බන්දලා හිට දැන් මේ අමනුෂ්‍යයා අර කට්ටඩියට ඕන විදිහට වැඩ. මාස 3න් 3ට වගේ එක එක්කිනාව ලෙඩ කරනවා. මාස 3කට විතර පස්සේ ඕන ලෙඩ වුණාම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නේ මේ කට්ටඩි කෙනාට තමයි කතා කරන්නේ. කතා කරාම ගෙදෙට්ට එනවා ආයෙ බලනවා අමනුෂ්‍ය දෝෂයක් ඇවිල්ලා නොවේ. මේ සැරේ නම් ටිකක් සැරයි. මේ සැරේ නම් ශාන්ති කර්මී කරන්නට ලක්ෂයක් හමාරක් යයි. මෙහෙම කිය අර මිනිස්සුන්ව ලෙඩ කරන්නෙත් මෙයා. ඒ මිනිස්සුන්ව සුවපත් කරන්න මහන්සි වෙන්නෙත් මෙයා. බලන්න පින්වතුනි ඔහොම මිනිස්සු කොච්චර ඇද්ද? අහිංසක මිනිස්සු ගිහිල්ලා වගේ අහුවෙනවා. අහුවෙලා ගොඩ ඒමක් නැහැ. අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයටම යනවා. ඒ වගේ ඉන්නවනේ දැන් මේ කොසල් රජුරන්ට හිටපු පුරෝහිත බ්‍රාහ්මණවරුත් එහෙමයි. රජුරෝ හීන 16 කිව්වා විතරයි මේගොල්ලන්ට වෙනම හීනම වුණා. පුරෝහිතවරුන්ට රජුරුවන්ගේ හීන 16න් අපි හොඳට කඩා වඩා ගන්නම් හොඳට හම්බ කරන්නම් කියලා රජුරුවන්ට කියනවා රජතුමනි මේකට පිළියමක් තියෙනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි මේ වේද ශාස්ත්‍රයේ උගතගත් දේවල් වලට අනුව මේකට කරන්න තියෙන්නේ බිලි පූජා. එක විශේෂ බිලි පූජාවක් තියෙනවා සරුව චතුෂ්ක කියලා.
ආන්ගේ සර්ව චතුස්ක කියන පූජාව කරන්න ඕනේ කිව්වා. මොකද්ද මේ සර්ව චතුස්ක කියන්නේ? හැම පණ තියෙන සතෙකුගෙන්ම 4 ගානේ මරලා බිලි දෙන්න ඕන. ඒ බිලි දෙනකොට අර සත්තු සරසන්න ඕන. ඒ සත්තු සරසන්න රන් රිදී මුතුමැණික් ගන්න ඕන. ඒ ඔක්කොම අර බමුණන්ට. ඔය යාගේ කරන්න ඕන කිව්වා. එතකොට රජුරුවන්ගේ හිතට සතුටක් උපන්නා. රජුරුව කියනවා "හප්පේ යාන්තම් ඇති ආචාර්යවරුනි දැනුයි මගේ ඇඟට ලේ ටිකක් කිනුයි. ඉතින් රටේ රජුරුවෝ කියලා කියන්නේ මහා සම්පත නොවේ. රජුරුවෝ රැකුණෝනේ ඔක්කොම රැකෙන්නේ. ඒ නිසා රජුරුවෝ වෙනුවෙන් 4ක් නෙවෙයි ඊට වඩා බිලි දුන්නාම මොකෝ. ඒ නිසා හැම සත්තුන්ගෙන්ම 4 ගානේ බන්ධනාගාරේ ඉන්න මිනිස්සුන්ගෙමුත් 4ක් අරගෙන හැමෝගෙම 4 ගානේ බිලි පූජාව ලැහැත්ති කරන්න කිව්වා. යන ඕන තරම් වියදම් රාජ්‍ය ගබඩාවෙන් ගන්න කිව්වා. දැන් රජුරුවන්ගේ හීන පුරෝහිතවරුන්ගේ හීන සඵල කරනවා. යාගේ සූදානම් කරනවා. යාගේ සූදානම් වෙද්දී දැන් හිතන්නකෝ සත්තු මේ මහා රැසක් එකතු කරනකොට කොහොම සද්ද තියෙන්නේ නැද්ද? එක එක සත්තු ගෙනල්ලා දැන් රජමාලිගාවේ මිදුලේ තමයි එකතු කරන්නේ මේ යාගෙට. එකතු කරන හඬ ඇහිලා රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව මල්ලිකා බිසව ළඟට ඇවිදින්න ඇහුවා. "ඈ රජතුමනි මොකක්ද මේ මෙච්චර මේ සද්දයක් එන්නේ? මේ එක එක සත්තුන්ගේ සද්ද? මේ මාලිගාවේ ඉන්න බැරි තරම් මහා කර්කස හඬවල් සත්තු විලාප තියෙන හඬවල්. මොකද්ද රජතුමනි මේකට හේතුව?" කියලා ඔන්න අගබිසව අහනවා. අගබිසව ඇහුවා විතරයි රජුරවන්ට කේන්ති ගියා. රජුරෝ කිව්වා "තීතින් සුවසේ සැතපී හිටපන්. මගේ කන මුලටම විසගෝර සර්පෙක් වගේ අනතුරක් ඇවිල්ලා. තී දන්නේ. තීතින් අගබිසවනේ. තීට ගානක් නෑ. මට මොනවා වුණත්. මට මේ සිහින 16ක් පෙනිලා මහා අනතුරක් මට පෙන්눔 කළා. ඒ අනතුරට පුරෝහිතවරු මට කිව්වේ සර්ව චතුෂ්ක යාගය කරන්න ඕන කියලා. දැන් ওই සූදානම් වෙන්නේ ඒ යාගයයි කිව්වා. එතකොට මේ මල්ලිකා බිසෝන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන හරි පැහැදිලිමින් හිටපු කෙනෙක්. දැන් මේ කාලවකවානු වෙනකොට පසේ නදී කෝසල රජුරෝ එච්චර ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ ගැන තිබිලා නැහැ. ඉතින් මල්ලිකා බිසව කියනවා "රජතුමනි ඔබ දැකපු ඔය හීන 16 බුදුරජාණන් වහන්සේට කිව්වේ නැද්ද?" එහෙම කිව්ව ගමන් රජුරෝ නිකන් හිර වුණා. රජුරෝ කිව්වා "මල්ලිකා ඇත්තට මට මේක බුදුරජාණන් වහන්සේට කියන්න බැරුව ගියානේ. ඉතින් ඒකනේ මහරජතුමනි මේ ලෝකේ අග්‍ර වූ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට කොයිතරම් සමීපෙන් ඇසුරු කරන්න පුළුවන්ද? ඇයි රජතුමනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දි බුදුරජාණන් වහන්සේට මොකක් නොකිව්වේ? බුදුරජාණන් වහන්සේට නොකියා මේ යාගය කරන එක නම් සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේට කිව්වොත් එහෙම සමහරවිට යාගේ තව ටිකක් හොඳට කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා රජතුමනි අපි මේක බුදුරජාණන් වහන්සේට කියමු. ඔන්න ඔහොම යෝජනා කළා. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට පින්වතුනේ මේ හීන 16 කතාව අරගෙන රජුරුව එන්නේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා වන්දනාමාන කරලා රජුරුව භාග්‍යතුන් වහන්සේට කියනවා "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ තකහණියක්ම බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ. ස්වාමීනි දැක්කා නොවෑ හීන 16ක්. එක දිගට ස්වාමීනි මේ හීන පෙවුනේ. මාගේ පුරෝහිත බ්‍රාහ්මණ වරුණන් කිව්වේ ස්වාමීනි මට මහා අනතුරක් කියලා. මම මේ ස්වාමීනි යාගයක් සූදානම් කරන ගමන් අපේ මල්ලිකා මහ බිසෝන් වහන්සේ සිහි කරපු නිසා මට එකපාර බුදුරජාණන් වහන්සේට මේක කීවා නම් හොඳයි කියලා හිතුණා. ඒකයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේව දකින්න ආවේ." බුදුරජාණන් වහන්සේ වදාලා "හොඳයි මහරජ. එහෙමනම් කියමු බලන්න ඒ සිහින 16 මොනවාද කියලා. ශාස්ත්‍රුන් වහන්සේ දැනගන්න කැමති ඒ සිහින 16 ගැන." "මොකද්ද රජතුමනි ඔබ දැකපු පළවෙනි සිහිනේ?" රජුරෝ කියනවා "ස්වාමීනි මං මුලින්ම දැකපු හීනේ මෙහෙමයි. අඳුන් පැහැගත්ත මහා කළු වෘෂභ රාජයෝ 4 දෙනෙක් යුද්ධයක් කරන්න ඕන කියලා හයියෙන් පිඹගෙන
හතර පැත්තින් රජමිදුලට දුවගෙන ආවා. ඒ රජමිදුලට දුවගෙන එද්දී මහා ජනකාය මේ වේදිකා බැඳගෙන මේ වෘෂභ රාජයන්ගේ යුද්ධේ බලන්න ලැහැත්තිලා හිටියා. හොඳ වෘෂභ රාජය වෘෂභ කිව්වහම පින්වතුන්ලට හිතින් මවා ගන්න පුළුවන් අර මොල්ලිය තියෙන ලොකු අය. මේගොල්ලෝ තමයි මේ පිඹගෙන ආවේ. පිඹගෙන ඇවිදිලා නිකන් දැන් නම් මුන් මරා ගනි පෙරලගෙන එන ගනි කියලා හිතෙන ගානට ඇවිල්ලා මුන් එකපාර නැවතුණා. නැවතිලා කිසි යුද්ධයක් නැහැ වගේ ආයෙමත් හැරිලා ගියා. ස්වාමීනි මහා ජනකාය බලාගෙන හිටියාට යුද්ධයක් දකින්න ඒක එහෙම උනේ නැහැ. ඕක තමයි ස්වාමීනි මන් දැක්ක පළවෙනි හීනේ. ස්වාමීනි මේක මගේ ජීවිතේට කොයිතරම් අනතුරුදායක විදිහටද බලපාන්නේ කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාලා මහරජ මේක ඔබ දැක්කා තමයි. හැබැයි ඔබ මේ හීනේ දැක්කට මේ හීනේ ඔබට අදාළ නැහැ. මේක ඔබේ කාලයට අයිති එකක් හෝ මගේ කාලයට අයිති එකක් හෝ නෙවෙයි මහරජතුමනි. මේක අනාගතයේ හටගන්න විපාකයක්. බලන්න එතකොට පින්වතුනි අපි නින්දේදී දකින සිහින සමහරලාට අපිට අදාළම නැහැ. අදාළම නැති හීනත් අපිට සමහරලාට පේනවා. අපි ඒවා අදාළ කරගන්න ගිහිල්ලා සමහරලාවට නැති ප්‍රශ්න හදාගන්නවා. දැන් මේ කොසල් රජුරුව හදාගන්න ගියේ කොසල් රජුරුව නම් මේ හීන දාසේ දැක්ක එක හොඳයි. මොකද ඒ නිසා අපිට මේ හීන දාසේ කතාව අහන්න ලැබුණා. කොසල් රජුරන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ රජතුමනි ඕක අනාගතයේ අධාර්මික දුර්වල රජවරුන්ගේ අධාර්මික මිනිසුන්ගේ කාලේ හටගන්න එකක්. අනාගතයේ රජතුමනි අධාර්මික රජවරු පාලනය කරන අධාර්මික මිනිස්සු ඉන්න කාලයක් එනවා. එතකොට රජවරුත් අධාර්මිකයි මිනිස්සුත් අධාර්මිකයි. රජුරුවොත් ධර්මයට ගරු කරන්නේ මිනිස්සුත් ධර්මයට ගරු කරන්නේ. රජුරුවොත් පින් කුසල් ගණන් ගන්නේ මිනිස්සුත් පින් කුසල් ගණන් ගන්නේ. එහෙම කාල වකවානුවක් මේ ලෝකයට එනවා. ඒ කාලේ කුසල පක්ෂයේ අත්හරිනවා අකුසල් උත්සන්න වෙනවා. එතකොට රජතුමනි නියමාකාරයෙන් වැස්ස වහින්නේ නැතුව යනවා. වලාකුළු සිඳී යනවා. වගා මැලවී යනවා. දුර්භික්ෂ ඇති වෙනවා. රජතුමනි හතර දිසාවෙන්ම මහා වලාකුළු අහසේ නැගලා එනවා. කළු වලාකුළු නිකන් වහින්ට වගේ එනවා හතර පැත්තෙන් වහගෙන කළු වෙලා. එතකොට මොකද කරන්නේ ස්ත්‍රීන් එහෙම අර වනල තියෙන රෙදි ටික ඔක්කොම ඇතුළට ගන්නවා කියනවා දැන් මහා වැස්සක් කඩා හැරෙන්නයි යන්නේ කියලා. මිනිස්සු වැඩපල නවත්තනවා කියනවා හප්පේ දැන් වැස්ස ආවට පස්සේ ඔක්කොම කරදරයි ඒ නිසා වැඩ පටන් ගන්න හොඳ නැහැ කියලා. හැබැයි අහස නිකන් වහින්ට වගේ එල්ලන් හිටියට වහින්නේ නැහැ කියනවා. වැස්සක් බොරුවට පෙන්නනවා වැස්සක් කඩා හැලෙන්නේ නැහැ කියනවා. හරියට අර යුද්ධ කරන්න ආපු වෘෂභයෝ 4 දෙනා යුද්ධ නොකර හැරී ගියා වගේ වැහි වලාකුළු පැමිණ වැස්සක් වගේ පෙන්වා වහින්නේ නැතුව හැරී යනවා. එහෙම සිද්ධ වෙන්නේ කොයි කාලෙටද? රජවරුත් අධාර්මිකයි මිනිස්සුත් අධාර්මිකයි. මේ කාලේ එහෙම වෙනවා නම් මේ කාලය ගැන මොකක්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ? මේ කාලේ රජවරුද අධාර්මිකය මිනිස්සුත් අධාර්මිකය. නිකන් එහෙම වෙනවාද? වැස්ස වහින්ට වගේ ඇවිල්ලා වහින්නේ නැතුව යනවාද? ඉතින් එතකොට තේරුම් ගන්න තියෙන්නේ මේක තමයි ශාස්ත්‍රුන් වහන්සේ කියපු අනාගත වාක්‍යය. යම් කලෙක මිනිසයා ධර්මයෙන් පිරිහි යනවාද ඒකමයි පරිහානිය. බුදුරජාන් වහන්සේගෙන් පරාභව කාරණා අහුවනේ පිරිහෙන කරුණු. දෙවි කෙනෙක් ඇහුවේ. බුදුරජාන් වහන්සේ වදාලා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. පිරිහීමත් දියුණුවත් කියන දෙක හොඳට පැහැදිලිව දකින්න පුළුවන් එකක්. ඒවා මේ හැංගිලා හොරට වෙන ඒවා නෙවෙයි. ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට කැමති කෙනා දියුණුවට පත් වෙනවාමයි. ධර්මයට ද්වේෂ කරන ධර්මයේ අතහරින කෙනා පරිහානියට පත් වෙනවාමයි. ඒක තමයි පින්තුනි ලෝකේ හැටි. ලෝකේ අතැඹුලක්සේ අවබෝධ කරපු බුදු කෙනෙක්ගේ වචනේ අහලාවත් ධර්මයට ගරු කරන්න පටන් ගත්තොත් දියුණුවක් තියෙයි. මේක රටක් ලෝකයක් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ.
අඩු ගානේ අපි පෞද්ගලිකව අපේ ජීවිතයට ධර්මයේ ගලපගත්තොත් අපේ දියුණුව හැදෙයි. ඒ නිසා රජුරවන්ට කියනවා රජතුමනි ඕක දැන් මේ හිත හිතා ලතවෙන්න දෙයක් නෙවෙයි, යාග කර කර විසඳන්න එකක් නෙවෙයි, ඕක අපිට අදාළම නෑ, ඕක අනාගතේ වෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරනකොට මීට අවුරුදු 2000 ගානකට පෙර මේ ප්‍රකාශ කරනකොට ඒ අතීතය, ඒ කාලේ මේක අයිති උන්නේ නෑ, මේක අදාළ උන්නේ නෑ. හැබැයි දැන් වෙනකොට නම් මේක අදාළ වෙලා. ඊළඟට රජුරෝ කියනවා ස්වාමීනි මන් දැකපු දෙවනි හීනේ මෙහෙම එකක්. ස්වාමීනි ඊටාම පුංචි ගස් පොළව බිඳකට උඩට ඇවිල්ලා තිබුණා. වියතක් විතර, රියනක් විතර ඌ උස ඇති, මහා උසක් නෑ, පුංචි ගස්. හැබැයි ස්වාමීනි මේ පොඩි ගස්වල ලොකුවට ගෙඩි හැදිලා තිබුණානේ. මේ පුංචි ගස්වල මල් පිපිලා තිබුණානේ. මේ පුංචි ගස් පළ දරනවනේ. ස්වාමීනි පළ දරන්න තරම් වයසක් මෝරලා නැතුව තියෙද්දිත් ගස්වල පළ දරලා තිබුණා. ඕක තමයි මම දැක්ක දෙවනි සිහිනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජ ඕකත් මේ කාලෙට අයිති එකක් නෙවෙයි. ඔබට අදාළ හීනයක් නෙවෙයි. රජතුමනි මේක අනාගතයේ මිනිසුන්ගේ ආයුෂ පිරිහීගෙන යන කාලේ සිද්ධ වෙන එකක්. ආයුෂ අඩු වෙගෙන යන කාලයේදී මිනිස්සුන්ගේ උපදින අයගේ අධික රාගය හට ගන්නවා. මිනිසයා පිරිහෙනකොට ඒ පරිහානියත් එක්ක පින්වතුනි දැන් මිනිසයාගේ ආයුෂ පිරිහීමත් එක්ක තව ගොඩක් දේවල් පිරිහිනවා. ආයුෂත් එක්ක බැඳිච්ච කාරණා තියෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා මේවා එකට තියෙන්නේ. ආයුෂ පිරිහෙනකොට වර්ණෙත් පිරිහෙනවා, සැපත් පිරිහෙනවා, බලයත් පිරිහෙනවා. ඒ වගේමයි ප්‍රඥාවත් පිරිහී යනවා. ප්‍රඥාව පරිහානියට පත් වෙනකොට මිනිසයන්ට කෙලෙස් පාලනය කරගන්න බෑ. කෙලෙස් විටින් මිනිසයාව හිතු මන අපිට යට කරලා දානවා. දැන් පේන්නේ නැද්ද? දැන් ඒක හොඳට පේනවා. රාගය ආපු ගමන් කරන්න පුළුවන් ඕන පිස්සුවක් කරනවා. එලි පිටම පිස්සු කරනවා. එලි පිටම රාගය ප්‍රකට කරනවා. එලි පිටම තමන්ගේ ලාමක ආසා සාධාරණීකරණය කළ යුතුයි කියලා ලෝකේ කතා කරනවා. ඒවට නීති සම්පාදනය වෙලා එලි පිටම වල්කම් කරන්න පරිසරය හදනවා. දැන් එහෙම හැදිලා නැද්ද? ලෝකේ ගොඩාක් රටවල් වල හැදිලා තිනවා. අපේ රටේ තිල්ලනවා. අපේ රටේ තිල්ලනවා අපිට හිතුමනාපයට වල්කම් කිරීම පිණිස, සල්ලාලකමේ හිතුමනාපය දීම පිණිස නීතියෙන් අවසර දියව් කියනවා. එතකොට මේ මොකද්ද? පරිහානිකර යුගය. ඒ පරිහානිකර යුගයේ මිනිස්සු අධික රාගයෙන් යුක්ත වෙලා නිසි වයසට කලින් කුඩා දියණිවරු විවාහ වෙනවා. පුංචි ඈයෝ ලපටි ඈයෝ විවාහ වෙනවා. දැන් මේ ජාතක කතාව මට සිහිපත් වුණා පින්වතුනි. මේ මෑතක සිද්ධ වෙච්ච සිද්ධියකින් අපිව හම්බ වෙන්න ආවා එක දුවෙකුයි පුතෙකුයි. ඒ දරුවෝ දකින්නකොටම මට හිතුනේ මේ දරුවෝ එක්ක 11 වසරේ එක්ක 12 වසරේ කියලා. ඒ වගේ පෙනුමක්. ඒ වගේ පෙනුමක පොඩි ළමයි දෙන්නෙක් ඇවිල්ලා හිටියා අපිව හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඒ අය හම්බ වෙන්න ගියාට පස්සේ මම බොහොම ආදරෙන් කතා කළා මොකෝ මේ දරුවෝ කියලා. එතකොට මේ අය මගෙත් එක කියනවා ස්වාමින්වහන්සේ අපි දෙන්නට ගෙදරින් කැමැත්ත දීලා තියෙන්නේ. මම ඇත්තට මේ ළමයිත් එක්ක කතා කරන්න කලින් හිතුවේ මේ අයියයි නංගී කියලා. මේ අය මට එකපාර කිව්වා අපිට ස්වාමින්වහන්සේ ගෙදරින් අවසර දීලා. මම ඇහුවා අවසර මොකේකටද? ස්වාමින්වහන්සේ මේ මම යාළු වෙලා ඉන්න ගෑනු ළමයා අපි දෙන්නට අවසර දීලා තියෙන්නේ ගෙදරින් විවාහ වෙන්නම. ස්වාමින්වහන්සේ අපි මේ අහන්න ආපු ප්‍රශ්නේ තමයි අපිට විවාහයේ පිණිස ගෙදරින් අවසර දීලා තියෙන නිසා අපි දෙන්න යම් විදිහකින් එකට හිටියොත් එහෙම අපේ මේ සිල් කැඩෙනවද කියලා තමයි මේ මගෙන් අහන්නේ. එතකොට මම ඇහුවා ඔය දරුවන්ගේ ඉගෙන ගන්න වයස කොච්චරද? ඔයගොල්ලෝ කීයේ පන්ති දින්නේ? මං හිතුවා වගේම ඒ දරුවෝ දෙන්නාම 11 වසරේ 11 වසරේ ළමයි. ඒ ළමයින්ට ගෙවල් වලින් බඳින්න අවසර දීලා. ඉතින් එහෙම පරිසර.
එතකොට මේවා හරි ප්‍රකටයි. ඊටාම කුඩා වයසේදී දියණිවරු විවාහ වෙනවා. දැන් මේ කුඩා වයස කියලා කියන්නේ නොමේරු කියන අදහස පින්වතුනි. දැන් ඒ කාලේ බුද්ධ කාලේ ගත්තොත් එහෙම අවුරුදු 16න් විවාහ වීම වෙලා තියෙනවා. හැබැයි එතකොට මෝරලා. අවුරුදු 16 කියලා කියන්නේ රජකම් කරන්න පුළුවන් රාජ්‍යයක් පවත්වන්න පුළුවන් කෙනෙක් එතන ඉන්නවා. අවුරුදු 16 වෙද්දී. අවුරුදු 16 18 20 වෙද්දී රජකම් කරන්න පුළුවන් මෝරපු මිනිහෙක් ඉන්නවා. අද අවුරුදු 20 25 වෙනකොටත් මෝරපු නැති චරිතනේ ඉන්නේ. ඒ නිසා ඊටාම කුඩා වයස්වලදී දියණිවරු විවාහ වෙනවා. කුඩා අවදියේදීම දූපුතුන් බිහි කරනවා. ඔවුන්ගේ වැඩිවිය පැමිණීම කුඩා ගස්වල මල් හට ගන්නවා වගේ රජතුමනි. ඔවුන්ට දරුවන් ලැබීම ඒ කුඩා ගස්වල ගෙඩි හට ගන්නවා වගේ. ඒ නිසා මේ ගැන ඔබතුමාට බය වෙන්න දෙයක් නැහැ කිව්වා. මේක අනාගතේ උපදින එකක්. බලන්න බුදු කෙනෙක් දකින්න දේවල් අද ඒවා සඵල වෙවි අපේ ඇස්වලට පේනවා. මේ දේවල් සිද්ධ වෙනවා දකින්නකොට පින්වතුනි අපිට මේ බුදුරජාන් වහන්සේ වදාළ කාරණා ගැන හිත පහන් කරගත්ත එක. අනේ අපේ භාග්‍යතුන් වහන්සේ කොච්චර දෙයක් දැක්කාද? තුන්වෙනි සිහින ගැන කියනවා. ස්වාමීනි මම දැක්කේ තුන්වෙනි සිහිනයේ විදිහට එදා උපන්න වැසි පැටවුන්ගෙන් කිරිබොන ගව දෙන්නුවයි මං තුන්වෙනි හීනේ හැටියට දැක්කේ. එදා උපන්න ඊටාම පුංචි මේ වැසි පැටවු. ඒ කියන්නේ වසංගේ ගෑනු සත්තු. චූටි වහු පැටවියෝ උපන්නට පස්සේ ඒ වහු පැටවියන්ගෙන් මෙන්න කිරිබොනවා. එතකොට කියනවා රජතුමනි ඕකත් මේ කාලෙට අයිති එකක් නෙමෙයි. අනාගතේ වැඩිහිටියන්ට සැලකීම නැති වෙලා යන කාලයක් එනවා. අනාගතේ සත්වයෝ මව්පියන්ට නැන්දා මාමාට උපස්ථාන නොකොට තම තමන් ඔහේ තමන්ගේ පෞල් ජීවිත ගත කරනවා. මහලු උදවියට ආහාර ඩිංගිත්තක්වත් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ අය තමන්ගේ ගෙදර නවාතැන් මේ තබා ගන්නවත් කැමති වෙන්නේ නැහැ. දැන් එහෙම උනේ නැද්ද? සමහර නිවෙස්වල තමන්ගේ තාත්තාව කූඩුවක දැම්මේ නැද්ද? ඇතැම් දරුවෝ ගෙවල් දොරවල් ලොකුවට හදාගෙන ඒ ගෙවල් දොරවල් වල සුවසේ වාසය කරනවා. අම්මා තාත්තාව මඩමේ ගිහිලා නැවැත්තුවේ නැද්ද? අදට මේ ලංකා භූමියේ බුදු කෙනෙක්ගේ ධර්මයේ කතා කරන මේ ලංකා භූමියේ මේ වැඩිහිටි නිවාස කියලා ඒවා කොච්චර තියෙනවද? නගරයක් ගානේ තියෙනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ එදා කොසල් රජුරුවන්ගේ හීනේ මුල් කරගෙන කියපු කතාව අද එහෙම වෙලා නැද්ද? වැඩිහිටියන්ට සලකන්නේ නැති කාලයක් එනවා. එතකොට මේ අනාථ වාසීන් කල් ගෙවන මහලු උදවිය දරුවන් සතුටු කරවා ජීවත් වෙනවා. අම්මා තාත්තා දරුවන්ගේ ಗುಣ කියනවා. අනේ මේ මගේ පුතාලා තමයි මට මේ ඔක්කොම කරන්නේ. මට කණ්ඩ ටික දෙන්නේ. මේ අය තමයි මාව වන්දනා ගමනක්වත් එක්ක යන්නේ. මාව බණ අහන්න එකතු කරගෙන ඉන්නේ මගේ පුතා. අම්මලා තාත්තලා පුත්‍ර වරුණාව දූ වරුණාව කර කර තමයි අවසානයේ යෙපෙන්නේ. ඉතින් ඒවා අදට පේනවා පින්වතුනි. ගුණධර්ම වලින් අපි කොච්චර පිරිහිලාද? මේ ටිකවත් අහලා අපිට පුළුවන් නම් ආයේ නිකන් පෞද්ගලිකව අපේ ජීවිතය නැති වෙච්ච අඩුපාඩු ටික හදාගන්න. ඒක තමයි බුද්ධිමත් මිනිස්සෙක් කළ යුතු වටිනාම දේ. කියනවා භාග්‍යතුන් වහන්සේ රජතුමනි එදා උපන්න වැසි පැටවුන්ගෙන් කිරිබොන ගව දෙන්නු වගේ වැඩිහිටියෝ අවසානයේ දරුවන්ට යද දරුවන්ගෙන් ඉල්ලගෙන කන මට්ටමට එනවා. ආන් ඒක තමයි කිව්වා ඔය හීනේ. ඔබට අදාළ නැහැ කිව්වා. ඉතින් රජුරෝ කියනවා ස්වාමීනි මං 4 වෙනි හීනෙකුත් දැක්කා. ස්වාමීනි ඒ හීනේ මෙහෙම එකක්. එතන හොඳට බර උසුලන්න පුළුවන් හොඳ උස මහත ආරෝහ පරිනාහ සම්පන්න මහා ගවයෝ හිටියා ස්වාමීනි. නමුත් ඒ හොඳ ගවයෝ ඉද්දී ගැල්වල බැඳලා හිටියේ හරි ලාබාල පණ නැති පින්දෝ වගේ ගවයෝ. ඒකුන් හරි දුර්වලයි. හොඳ හරක් ඉද්දී බර ඇද ගන්න බැරි හරකුන්ව ගැල්වල බැඳලා තියෙනවා දැක්කා. ස්වාමීනි මේක තමයි මං 4 වෙනියට දැක්කේ. බුදුරජාන් වහන්සේ වදාළා මහරජුනේ මෙයත් අනාගතයේ පිළිබඳව සිහිනයක්. අනාගතයේ තියෙන්නේ අධාර්මික දුර්වල රජවරුන්ගේ කාලයක්.
පරම්පරාවෙන් එන දක්ෂතා ඇති අරුබුද විසඳීමේ හැකියාව ඇති මහා අමාත්‍යවරුන්ට ප්‍රධානත්වයක් දෙන්නේ. වගකීමක් උසුලන්න පුළුවන් අයව ගණන් ගන්නේ නැහැ. තීරණයක් ගන්න දක්ෂ අයව ගණන් ගන්නේ නැහැ. තීරණ ගන්න දක්ෂ නැති ලපටි එහෙම අයයන්ව තමයි කියනවා ප්‍රධානත්වයන්ට පත් කරන්නේ. එහෙම වෙනවා කියන එක හරියට උපමාව මොකද්ද? අර හීනේ. හොඳට බර අදින්න පුළුවන් මහ හරක් ඉද්දී හරකාවත් හරියට තෝරගන්න එපැයි. මහ හරක් ඉද්දී ඒ හරකාව අයින් කරලා අනේ ලපටි හරක් ගන්නවා කියනවා. ඉතින් ඒක තමයි කියනවා අනාගතයේ සිද්ධ වෙන දේ. ඕක තමයි 4 වෙනි හීනේ කතාව. ඒකත් අනාගතේ වෙනවා කිව්වා. අදට අදාළ නැහැ කිව්වා. ඊට පස්සේ රජුරු කියනවා ස්වාමීනි මම පස්සේ ඊට දැක්කම එහෙම හීනයක්. ස්වාමීනි දෙපැත්තේම කට තියෙන අස්වැයෙක්ව මම දැක්කනේ. ඒකට ශරීරයේ දෙපැත්තෙම කටවල් තියෙනවා. ස්වාමීනි මේ අස්පයා ඒ කටවල් දෙකෙන්ම තිරිඟු කන්න පටන් ගත්තනේ. ඌ දෙපැත්තෙන්ම තිරිඟු කන හැටි මම පුදුමෙන් බලාගෙන හිටියා. මේ තමයි ස්වාමීනි පස්වෙනි හීනේ. බුදුරජාන් වහන්සේ වදාලා මහරජුනේ මේකත් අදට අදාළ නැති එකක්. අනාගතයේ අධාර්මික රාජ්‍ය පාලකයන්ගේ කාලයක් එනවා. ඒ කාලේ තෘෂ්ණා අධිකව තීරණ අරගන්නවා. ඒ තෘෂ්ණා අධිකව තීරණ අරගත්තට පස්සේ ඒ රජවරුන්ට පින්පව් වලින් වැඩක් නැහැ. ජනතාවට ආදරයක් නැති ඒ අඥානයන් තීරණ ගැනීමේදී දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා. කොහෙන් හරි ඕන්නේ සල්ලි විතරයි. දෙපැත්තෙන්ම අල්ලස් අරගෙන එහෙම තමයි රාජ්‍ය පාලනය කරගෙන යන්නේ. රජවරු දෙපැත්තෙන්ම කනවා. හරියට දෙපැත්තේ කට තිබ්බ අස්පෙව් වගේ. අධාර්මික රජුරෝ පින්පව් මෙලෝ පරලෝ විශ්වාසයකින් තොරව දෙපැත්තෙන්ම කනවා දෙපැත්තෙන්ම අල්ලස් අරගන්නවා. ඕක තමයි කිව්වා දැක්ක හීනේ කතාව අදට අදාළ නැහැ කිව්වා. රජුරෝ කියනවා ස්වාමීනි පස්වෙනි හීනේ ගැනත් පැහැදිලි. ස්වාමීනි මං 6 වෙනුව දැක්කා මෙන්න මෙහෙම එකක්. කහවණු ලක්ෂයක් විතර අගනා රන් භාජනයක් තිබුණා. ස්වාමීනි මේ දිලිසෙන රන් බඳුනේ එක නාකි හිවලෙක් ඇවිල්ලා මූත්‍රා කරානේ. දිලිසෙන රන් භාජනයක් හොඳ වටින භාජනයක නාකිම නාකි හිවලෙක් ඇවිල්ලා මූත්‍රා කරලා ගියා. බුදුරජාන් වහන්සේ වදාලා රජතුමනි මේ හීනෙත් මේ කාලෙට අයිති එකක් නෙමෙයි. අනාගතයේ අධාර්මික විජාතික රජවරු රාජ්‍ය පාලනයේ යෙදෙනවා. ඒ රටේ උපන් ಜಾති සම්පන්න කුල පුත්‍රයන්ට තනතුරු නොදී විජාතිකයන්ට උදව් කරනවා. තමන්ගේ පරපුර ගණන් ගන්නේ නැතුව යනවා. ප්‍රධාන ජාතිය දුකට පත් වෙනවා. ලාමක ජාතීන් ධනවත් වෙනවා. එතකොට කුලීන පුරුෂයෝ ජීවත් වෙන්න පිළිවෙලක් නැතුව ගිහිල්ලා අවසානයේ මොකද්ද කරන්නේ? අර හීන වූ ජාතිකයෝ ළඟ සේවා කටයුතු කරන්නට යනවා. අපේ රටේ දේශපාලඥයෝ අපිට මේක උරුම කළානේ. අපේ අම්මලා වෙන වෙන රටවල් වල ගිහිල්ලා දහසකම් කරනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ සුරකින්න ජාතිය සිහල ජාතියේ උපන්න අම්මලා එක එක තැන්වල අනුන්ගේ ඉඳුල් අත ගන්නට අනුන්ගේ කැතකුණු හොදන්න දාසියෝ විදිහට යනවා. රන් භාජනේ අර ජරා හිවල්ලු ඇවිල්ලා තමන්ට හිතෙන විදිහට අසූචි පහ කරලා මූත්‍රා කරලා යනවා වගේ මේ ශ්‍රේෂ්ඨ ජාතීන් පිරිහි යනවා කිව්වා. මේක තමයි අනාගතයේ සිද්ධ වෙන එක. බලන්න පින්වතුනි මේවා කොච්චර සත්‍යයක්ද කියලා බලාගෙන ඉඳි මේවා වෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ වදාළා කිව්ව රජතුමනි ඔක ආදාට අදාළ නැති එකක්. රජුරු කියනවා ස්වාමීනි 7 වෙනිව මම දැක්ක මෙහෙම හීනයක්. එක්තරා පුරුෂයෙක් ස්වාමීනි ගොඩාක් මහන්සි වෙලා ලණුවක් ඔතනවා. ලණුව ඔතන කොටස තමන්ගේ පාමුලට දානවා. ස්වාමීනි ඒ පුරුෂයා වාඩි වෙලා ඉන්න පුටුව යට පිපාසෙන් බඩගින්නෙන් ඉන්න එක්තරා හිවල් දෙනක්. ඒ හිවල් දෙන අර පුරුෂයා මහන්සි වෙලා ගොතන ලණුව ඒ හිවල් දෙන කනවා.
අර පුරුෂයා ගොඩාක් හිම්බත් වෙලා අරක මේ ලනුව සකස් කරනවා. සකස් කරන එක අර හිවල් දෙන කනවා. ස්වාමීනි මේක තමයි කිව්වා හීනේ. බුදුරජාන් වහන්සේ වදාලා රජතුමනි මේකත් අනාගතයට අයිති කතාවක්. අනාගතයේ ස්ත්‍රීන් රජතුමනි හරි කාමුකයි. පුරුෂයන්ට ලොල්, මත්පැන් වලටත් ලොල්, සැරසිලි වලටත් ඕනවට වඩා ලොල්, ඇවිදින්ටත් ලොල්, ධනයටත් ලොල්. ආන් එහෙම ස්ත්‍රීන් අනාගතේ පහළ වෙනවා. ඒ ස්ත්‍රියාව තමන්ට හිතු මනාපෙට දුස්සීලකම් කරනවා. කුල සිරිත් වලින් ඒ අයන්ට වැඩක් නැහැ. අඳින පළඳින විදිහ වුණත් ඒගොල්ලන්ට හිතු මනාපෙට අඳින්න පළඳින්න පටන් ගන්නවා. සමාජ සංස්කෘතියෙන් ඒගොල්ලන්ට වැඩක් නැහැ. ආන්න ඒ බඳු ස්ත්‍රීන් ස්වාමිවරු එක්ක ජීවිතය ගත කරනකොට, ඒ කියන්නේ යුග ජීවිත ගත කරනකොට ඒ අයෝ සීලයක් ගුණයක් ගැන නොහිතන නිසා ස්වාමියා හරි හම්බ කරගෙන එන ධනය ගැන කිසි හැඟීමක් නැහැ. මිනිහා මහන්සි වෙලා මේ දවසේ වැඩිපුර කාලයක් සේවා ස්ථානවලම ගත කර මිනිහා හම්බ කරනවා. හරියට මහන්සි වෙවි ලණුව අඹරනවා වගේ. අර හිවල් දෙන එක කනවා. ඒ වගේ තමයි දුස්සීල ලාමක ගති ඇති ස්ත්‍රිය මගේ මිනිස්සයා මේ හම්බ කරන්නේ මහන්සි වෙලා නේද කියලා කිසිම හැඟීමකින් තොරව අර මිනිස්සයාගේ රීරි මාංශෙම කනවා. ඒ මිනිස්සයාගේ ධනයෙන් හිතුමනාපෙට දුස්සීලකම් කරනවා. මෙහෙම ස්ත්‍රීන් පහළ වෙනවා කියනවා අනාගතේ. ඒ අනාගතේ දැන් ඇවිල්ලා දෝ කියලා හිතෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මහරජතුමනි ඔය සිහිනයත් ඔබට අදාළ එකක් නෙවෙයි. රජුරු කියනවා ස්වාමීනි මං 8 වෙනිය දැක්කේ මෙන්න මෙහෙම හීනයක්. අපේ රජගේ දොරකඩ ඉස්සරහා ගොඩාක් ස්වාමීනි හිස් කලගෙඩි පිරිවරාගත්ත එක් මහා කලගෙඩියක් තිබුණා. ඒකේ වතුර පිරීලා තිබුණා. නමුත් වටේටම තිබුණේ හිස් කලගෙඩි. ශාත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන හැම කුලයකට අයිති ජනතාවම ඇවිල්ලා ස්වාමීනි අර සිව් දිසාවෙන් වතුර අරගෙන ඇවිදිලා අර වතුර පිරී ගියපු මහ කලයටම පුරවනවා. ඒ පිරෙන වතුර උතුරලා අහකට යනවා. ඒත් ස්වාමීනි නැවත පුරවන්නේ අර පිරිච්චි කලෙමයි. හිස් කලගෙඩි ගැන ඒගොල්ලන්ට ගාණක් වන්නේ. හිස් කලගෙඩි ඔහේ තියෙනවා. පිරිච්ච එකම පුරවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි මේ හීනයත් අනාගතයට අදාළ එකක්. අනාගත ලෝකේ පිරිහුණාම රජතුමනි රටේ ඕජස නැති වී යනවා. ඒ රටේ ඕජස කියලා කියන්නේ රටේ තියෙන සම්පත් නැතුව යනවා. ඒ සම්පත් නැතිලා යන්නේ ඉබේ නෙවෙයි. මේ සම්පත් කුණු කොල්ලෙට විකුණනවනේ. දැන් අපේ රටවල වලට වෙලා තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ කුණු කොල්ලෙට විකුණලා අපේ තිබුණු සම්පත් ඊළඟට නොයෙකුත් මේ පරදේශක්කාරයෝ ඇවිල්ලා මේක හූරගෙන ගිහිල්ලා රටේ තියෙන ඕජාව නැතුව යනවා. රජවරු බොහෝ දිලිඳු වෙනවා. එතකොට ධනවත් අයගේ ගබඩාවේ කහවණු ලක්ෂයක් පමණ තමයි ඉතුරු වෙන්නේ. ගොඩාක් සල්ලි තියෙන අයටත් කහවණු ලක්ෂයක් විතර තමයි කියනවා ඉතුරු වෙන්නේ. දුකටපත් වෙච්ච ජනයා ජනපදවල තමන් කරගෙන යන රැකී ආරක්ෂා අතහරිනවා. රජුරුවන්ගේ සේවය පිණිස ඇවිත් රජුරුවන්ගේ කුඹුරු වැදිපළ වතු පිටිවලම වැඩ කරනවා. උක්කෙත්වල වැඩ කරනවා. මල්වතු පළතුරු වතු වල වැඩ කරනවා. රජුරුවන්ගේම අටකොටු පුරවනවා. තවන්ගේ නිවෙස් දිහා තමන්ගේ දියුණුව දිහා බලාගන්නට බැරුව යනවා. බලන්න මේවා ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා පින්වතුනි. අද කාලේ ගත්තාම ගොඩාක් සාමාන්‍යයෙන් රස්සාවක් ගෙදරකට හම්බ කරලා දෙන්න සුදුසු පිරිමියෙක් බවට පත් වෙන්නේ අවුරුදු 26න් විතර. ඒ වෙනකල් අම්මගෙන් තාත්තගෙන් කන දරුවෝ නේද වැඩිපුර ඉන්නේ. ඒකට හේතුව ගොඩාක් වෙලාවට රාජ්‍ය අංශවල හෝ වේවා පෞද්ගලික අංශවල හෝ වේවා කාගේ හරි තැනක වැඩ කරන්න තමයි හොයන්නේ. තමන් තනියෙන් නැගිටින්න, තමන්ගේ හැකියාවකින් නැගිටින්න, තමන්ගේ වැඩක් කරන්න, අඩු ගානේ තමන්ගේ වත්තක් පිළිවෙලට හදාගන්න මහන්සි වෙන කොල්ලෙක් කෙල්ලෙක් කොච්චර අඩුයිද? සාමාන්‍යයෙන් අතේ පයේ හයිය තියෙන කාලේ තමන්ගේ මහන්සියකින් ස්වයං රැකියාවක් පටන්ගෙන දියුණු වෙන මිනිස්සෙක් දකින්න නැති තරම්. හැබැයි අතීතය ගැන හිතලා බලන්න අපේ ආච්චිලා සීලාගේ කාලවකවත්
තමන්ගේම නිවසේ තමන් දියුණුවක් හෙව්වා. අද දෙමව්පියෝ පවා ගොඩාක් උත්සුක කරවන්නේ මේ ක්ෂේත්‍ර ඔස්සේ ගිහිල්ලා එක්ඩෝ මේ තැන්වල රස්සා කරපන් ඩොක්ටර් කෙනෙක් වෙයන් ඉංජිනේරුවෙක් වෙයන් ඒකටමයි මහන්සි කරවන්නේ. තමන් තනියෙන් දරුවෙක් තමන්ගේ කුසලතාවකින් දක්ෂතාවකින් නැගිටිනවා දකින්නේ බොහොම අඩුවෙන්. ඉතින් මේක තමයි ඒ හීනේ කතාව. නවවෙනි හීන ගැන කියනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම එකක් දැක්කා. පස්පියුම් පිපී ගිය හැම පැත්තෙම බහින්න පුළුවන් තොට තියෙන ගැඹුරු පොකුණක් තිබුණා. දෙපා සිව්පා හැම සතෙක්ම වැටෙන් ඇවිත් ඒ පොකුණෙන් වතුර බොනවා. ඒ පොකුණේ මැද ගැඹුරු තැන ඇති වතුර හරියට කැළඹිලා. හැබැයි ස්වාමීනි දෙපා සිව්පා සතුන් ගොඩ බසින තැන වතුර හොඳට තැම්පත්ව පැහැදිලිව නොකැළඹී තිබුණා. ස්වාමීනි මේකේ අදහස මොකක්ද? බුදුරජාන් වහන්සේ වදාලා රජතුමනි මේකත් අනාගතයට බලපාන එකක්. අනාගතේ පාලකයෝ අධාර්මික වෙනවා. අධාර්මික වුණාම ඒ අය අගතිගාමීව තමයි කියනවා රාජ්‍ය පාලනය කරන්නේ. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන හතරෙන් අගතියට යනවා. එක්ක කැමැත්තෙන්, එක්ක තරහින්, එක්ක බයෙන්, එක්ක මෝහෙන් අගතියට යනවා. සාධාරණ තීරණ ගන්නෑ. වංචනිකයි. ධනයටමයි ආසා. රටවැසියා කෙරෙහි දයා කරුණා නැතුව ඒ අය වාසය කරනවා. හරියට උක්යන්ත්‍රයකට දැමූ උක් මිරිකලා උක් විස ගන්නවා වගේ ජනතාව පෙළනවා කියනවා බදුග ගහ. බදුග ගහ ජනයා පෙළනවා ජනතාව එතකොට හරියට අර උක් දණ්ඩ වගේ. මැෂින් එකට දාපු ගම උක් දණ්ඩ තැලිලා පොඩි වෙලා යනවා යුෂ ටික විතරක් වෙන කවුරු හරි ගන්නවා. ඉතින් එහෙම කාලයක් එනවා කියනවා. ආන් ඒ කාලය ගැන තමයි ඔය හීනය. ඊළඟට භාග්‍යතුන් වහන්සේට රජුරෝ කියනවා ස්වාමීනි මං 10 වෙනියට දැක්කා මේන්න මෙහිම හීනයක්. ස්වාමීනි හැලියක බතක් ඉදෙනවා. ඒ බත ඉදිලා කියලා හිතාගෙන හැලිය ඇරලා බැලුව විට බෙදලා තැබුවා වගේ 3 ආකාරයකට බත වෙන් වෙලා. ස්වාමීනි එක පැත්තකට හොඳට බත් බෙරි වෙලා තව පැත්තක හාල් අමිය අනික් පැත්තේ ස්වාමීනි ඇතිපදමට තැම්බිලා. එකම බත් එක එකම හැලියේ ඉදිච්ච බත් එකේ කොටසක් බෙරි වෙලා කොටසක් ඇටකුණා වෙලා කොටසක් ඉදිලා. භාග්‍යතුන් වහන්සේ වදාලා රජතුමනි ඕකත් අනාගතයට බලපාන හීනයක්. අනාගත රජවරු අධාර්මික වෙලා අධාර්මිකව රාජ්‍ය පාලනය කරනවා. එතකොට මැති ඇමතිවරු බ්‍රාහ්මණ ග්‍රහපතිවරු ජනපද වාසීන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආදී හැමෝම අධාර්මික වෙනවා. ඔවුන්ගේ පුද පූජාවන් බාරගන්න ආරක්ෂක දෙවිවරු රුක්ෂ දේවතාවරු ආකාශවාසී දෙවිවරුත් අධාර්මික වෙනවා. එතකොට බලන්න මේකේ කතාව. එක්කෙනාට එක්කෙනා අධාර්මික වේගෙන යනවා. දැන් මේ කාලවකවානු වෙනකොට සමහරවිට ගොඩක් වෙලාවට ওই රුක්ෂ දේවතාවරු ආදී බොහෝ දෙනෙකුත් අධාර්මික මතවල ඇත්තේ. අධාර්මිකව රාජ්‍ය පාලනය කරන කාලවලදී රාජ්‍යයෙන් හමන සුළඟ පවා රළු දෙයක් බවට පත් වෙනවා. සනීපෙට හුළඟක්වත් නැතුව යනවා කියනවා. ඉතින් එතකොට නියමාකාරයෙන් වැස්ස ආදී නැතුව ගිහිල්ලා රජතුමනි එකම රටේ එකම භූමියේ එක පැත්තකට වහිනවා කියනවා. එක පැත්තකට වහිද්දී එක පැත්තකට හෝ ගහලා වැහැලා ගම් වතුර ගලද්දී අනිත් පැත්තේ නියඟ කියනවා. ආන් එහෙම කාලෙනවා කියනවා. ඒ අධාර්මික රජවරුන්ගේ අධාර්මික මිනිසුන්ගේ යුගයන් අනාගතේ මේ අනතුර තිබේ. අනාගතේ මේ අනතුර තිබේ නම් අපි පින්වතුනි අපේ ජීවිතවල ආසා කරන්න ඕනේ මොකේද? ධර්මයටමයි. කවුරු අධාර්මික වුණත් මම නම් ධර්මයේ තුල ඉන්නවා කියලා. රජුරෝ කියනවා 11 වෙනි හීනේ ස්වාමීනි මම දැක්කා රන් කහවණු ලක්ෂයක් අගනා වටිනා සඳුන් අරටුවක් කුණු මෝරුවකට විකුණනවා. ගනුදෙනුවක්. ලක්ෂයක් අගනා හඳුන් අරටුවක් මේ කුණු මෝරුවකට ඔහි විකුණලා දානවා. කිසි වටිනාකමක් නැති දෙයක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාළා එතුමනි ඕකත් ඔබට අදාළ නැහැ. ඕකේ කතාව මෙහෙම එකක්. අනාගතේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ලොල් අලජ්ජී භික්ෂූන් බිහි වෙනවා. ඒ අලජ්ජියෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර වන ධර්මය
ලාභ සත්කාර අපේක්ෂාවෙන් කතා කරන්න ගන්නවා. තමන්ට තැනක් හදාගන්නට ධර්මය කියන්න උත්සාහ කරනවා. නොයෙක් මූණු බල ධර්මය කියන්න පටන් ගන්නවා. ධනවතුන් ළඟට, සිටුවරුන් ළඟට සල්ලි පතාගෙන බණ කියන්ට යනවා. ආන් එහෙම කාලවකවානුවක් එනවා. ඒ කාලවකවානුව තමයි ඔබ ඔය හීනෙන් දැක්කේ. ලක්ෂයක් වටිනා සඳුන් අරටුව කුණු මෝරුවකට විකිණියනවා. අද පේනවා. අද පේනවා සමාජ මාධ්‍යවල එහෙම ධර්ම දේශකයෝ කියා බිහි වෙනවා. කොහෙන් කෙලවර වේවිද දන්නේ. ඉතින් ඒකයි. රජුරු කියනවා ස්වාමීනි මං 12 වෙනුවට දැක්කා මෙහෙම සිහිනයක්. ස්වාමීනි හිස් ලබු කබල් දියේ ගිලෙනවා දැක්කානේ. හිස් ලබු කබල් වතුරේ පාවෙන්න ඕන එක වතුරේ ගිලෙනවා දැක්කා. භාග්‍යවතුන් වහන්සේ වදාලා රජතුමනි අනාගතයේ අධාර්මික රාජ්‍ය පාලකයෝ පහළ වුණාම ඒ රාජ්‍ය පාලකයෝ සුදුසුකම් තියෙන වැදගත් කුල පුත්‍රයන්ට තනතුරු නොදී නුසුදුස්සන්ට තනතුරු දෙනවා. සුදුස්සෝ කැපිලා පැත්තකට යනවා. එතකොට නුසුදුස්සෝ කියලා කියන්නේ අර හිස් ලබු කබල වගේ. ඒකුන් තමයි වැය බෙන්නේ. ඒකුන් මහා බරට වගේ පේනවා. හරියට හිස් ලබු කබල වතුරේ ගිලී ගියා වගේ. බුදුරජාණන් වහන්සේ ඒක වදාළලා ඉවරුණාට පස්සේ රජුරෝ කියනවා ස්වාමීනි මන් දැක්ක 13 වෙනි සිහිනේ මේක. කූටාගාර තරමේ අති විශාල ගල් කුට්ටි වතුරේ පාවි තියෙනවා දැක්කානේ ස්වාමීනි. ගල් කුට්ටි වතුරේ පාවෙනවා. දැන් කලින් සිහිනේ දැක්කේ ලබු කබල් වතුරේ ගිලෙනවා. දැන් දැකලා තියෙනවා ලොකු ගල් කුට්ටි වතුරේ පාවි තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඒකත් අනාගතයට අයිති එකක්. අධාර්මික රාජ්‍ය පාලකයෝ පහළ වුණාට පස්සේ නුසුදුස්සන්ට මැති ඇමතිකම් දුන්නාට පස්සේ සුදුස්සෝ කොන් වෙලා යනවා පැත්තකට වෙනවා. රාජ්‍ය පාලනයේදී ඒක එහෙම වෙද්දී රජතුමනි භික්ෂුන් අතරේ වෙනවා හොඳ ගුණ සම්පන්න භික්ෂුන් පැත්තකට වෙලා යනවා. ලාභ සත්කාර හදාගන්න අලජ්ජියෝ ඉස්සරහට එනවා. එතකොට මේ අලජ්ජියෝ ටික තමයි වැජබෙන්නේ. ගිලෙන්න ඕනේ ඒවා පාවෙනවා. ගිලියා යුතු දේවල් පාවෙනවා. ආන් ඒක තමයි කිව්වා ඒ හීනේ කතාව. ඊළඟට රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා දුටු 14 වෙනි සිහිනේ මෙයයි. මැඩියන් පුංචි මීමල් වගේ කුඩායි. චූටි මීමල් වගේ මැඩියෝ ඉන්නවා. ඒ මැඩියෝ මේ අත පැන ඉද්දී මහා දරුණු විසගහෝර සර්පයෝ ඒ අසලින් යනවා. ස්වාමීනි මේ මැඩියෝ ටික කරන්නේ අර විසගෝර සර්පයෝ පසුපස්සේ හඹාගෙන ගිහිල්ලා මානෙල් දඬු කනවා වගේ අර විසගෝර සර්පයන්ව කෑලි කර කනවනේ. දැන් මැඩියා කියලා කියන්නේ සර්පෙක් දැක්ක ගමන් බයේ සලිත වෙන සතානේ. එහෙව් සතා අර විසගෝර සර්පයන්ව කන හැටි දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඕකත් අනාගතයට අයිති එකක්. අනාගතයේ ලෝකේ පිරිහුණාට පස්සේ මිනිස්සු තියුණු රාගයෙන් යුක්ත වෙනවා. කෙලෙසුන්ට වසඟ වෙලා ඊතා යොවුන් තරුණියන් බිරින්දෑවරුන් හැටියට තබා ගන්නවා. ඔවුන් දාස කම්කරුවන්ව ගව මහේසාදීන්ව රන් රිදී ආදී ධනය තමන්ගේ යටතට ගන්නවා. යටතට අරගෙන අනෙක් අයව පාලනය කරන්න කැමති ස්ත්‍රීන් පහළ වෙනවා කියනවා. අනිත් අයව පාලනය කරගෙන අඩි හප්පගෙන මේ ස්වාමි පුරුෂයන්ටයි අපිටයි සමතැන් ලැබෙන්න ඕන කාන්ත අයිතිවාසිකම් මේවා කියලා අන්න ඒ වගේ කියන ස්ත්‍රියෝ පහළ වෙනවා කියනවා. ඕක තමයි කියනවා දැක්ක සිහිනේ කතාව. ඉතින් මේවා ඒ අතීතයේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේවල් දැන් නිකන් මේ අනාගතයේ මේ වර්තමාන වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දුටු අනාගතයේ තමයි හැදි තියෙනවා පේන්නේ. ස්ත්‍රිය තමන්ගේ යටතේ ඉන්න සියලු දෙනාව පාලනය කරමින් වාසය කරන්න කැමති වෙනවා. හරියට විසගෝර සර්පයන්ව කන්න කැමති වෙන මැඩියෝ වගේ.
ඊළඟට බුදුරජාන් වහන්සේට රජුරෝ කියනවා ස්වාමීනි මම 15 වෙනිව සිහිනයක් දිටුවා. දස අසත් ධර්මයන්ගෙන් යුක්ත ගමේ ගොදුරු කන කපුටෙක් හිටියා. ඒ කපුටා ස්වාමීනි ස්වර්ණහංස රාජයෝ පිරිසක් පිරිවරාගෙන හිටියා. කපුටා තමයි රජුරුවෝ, ස්වර්ණහංස රාජයෝ තමයි ඒ කපුටාගේ පිරිවර. කපුටෙක් රජ වෙලා ස්වර්ණහංසයෝ කපුටාට සේවය කරන හැටි දැක්කා. බුදුරජාන් වහන්සේ වදාලා රජතුමනි ඕකත් අනාගතයට අයිති එකක්. අනාගතයේ දුර්වල රාජ්‍ය පාලකයෝ බිහි වෙලා කිසි කටයුත්තකට අදක්ෂව ඒ රාජ්‍ය පාලනය සිද්ධ කරනකොට ඒ රාජ්‍ය පාලකයා හරියට කපුටා වගේ. ඒ රාජ්‍ය පාලකයා වටේ සමහරවිට වටින මිනිස්සු ඉන්නවා. ඒ වටින මිනිස්සුන්ට ඉස්සරහට එන්න පුළුවන්කම නැතුව යනවා කියනවා. හරියට කපුටෙක් පිරිවරාගෙන සිටින ස්වර්ණහංස රාජය වගේ. ඊළඟට රජුරු අවසාන හීනය. දැන් මේ හීන ටික අපිට ටිකක් ඉක්මනින් විස්තර කරගන්න වෙනවා. කාල වේලාව ඉක්ම යන නිසා. අවසාන හීනය ගැන රජුරු කියනවා ස්වාමීනි ඉස්සර නොවේ දිවියෝ එළුවන්ව කෑවේ. ස්වාමීනි මන් දැක්කා නොවේ මෙහෙම එකක්. එළුවෝ දිවියන්ව හඹාගෙන ගිහිල්ලා දිවියන්ව අල්ලාගෙන මුරු මුරු ගගා දිවියන්ගේ මස් කනවා දැක්කානේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන එකට සම්පූර්ණයෙන් හාත්පස කන පිට එකක් රජුරු දැක්ක. මං හිතන්නේ රජුරුව මේ ඒ අමුතු ඒවා දැක්ක හින්දා තමයි මෙච්චර බය වුනේ. අමුතු පහේ ඒවානේ රජුරුව දැකලා තියෙන්නේ. කියනවා රජතුමනි ඕකත් අනාගතයේ සම්බන්ධයෙන් ඔබ දැකපු එකක්. අද කාලේට අයිති එකක් නෙවෙයි. අධාර්මික රාජ්‍ය පාලකයෝ බලයට පැමිණියාට පස්සේ රජතුමනි නුසුදුසු පුද්ගලයන්ට රාජ්‍ය තනතුරු ලැබෙනවා. සුදුසුකම් තියෙන අය සම්පූර්ණයෙන් කොන් වෙලා අප්‍රකට භාවයට පත් වෙනවා. එතකොට අර නුසුදුසු පුද්ගලයෝ මොකද්ද කරන්නේ? තමන්ගේ බලය අරගෙන සුදුසු පුද්ගලයන්ව මඩිනවා. හරියට දිවියන්ව හඹාගෙන ගිහිල්ලා එළුවෝ දිවියන්ව කනවා වගේ. ඊළඟට සීලවන්ත භික්ෂූන්ව යටපත් කරගෙන පාපී දුස්සීලයේ උඩට එනවා. ඊට පස්සේ දුස්සීලයෝ මොකද කරන්නේ? අර සිල්වතුන්ට සුවසේ ගුණ පුරන්න දෙන්නේ නැතුව සිල්වතුන්ට එක දිගට පහර ගන්නවා. සිල්වතුන්ට අපහාස හදනවා. සිල්වතුන් උදෙසා නොයෙක් වාද හදනවා. හරියට දිවියන්ව හඹාගෙන ගිහිල්ලා මේ එළුවෝ දිවියන්ව කනවා වගේ. ඉතින් ඕන් ওই විදිහට හීන 16ම භාග්‍යතුන් වහන්සේ තෝරලා දුන්නා. ඒ හීන 16 තෝරලා දීලා භාග්‍යතුන් වහන්සේ වදාලා රජතුමනි ඔය හීන එකක්වත් ඔබට අදාළ ඒවා නෙමෙයි. ඔය වගේ හීන අතීතයේ රජවරු දැක්කා. ඒ අතීත රජවරු දැක්ක වෙලාවෙත් ඒ අතීත රජවරුන්ටත් නුවණැත්තෝ තමයි ඔය හීන පහදලා දුන්නේ කියලා මේ හීන ගැන කතාව ගාථාවෙන් මෙහෙම කියනවා. හරි ලස්සනයි මේ ගාථා ටික. අවසානයේ විදිහට අපි ඒක මතක තියාගමු. සටනට විත් සටන් නොකට හැරී දුවන වෘෂභයෝය පළවෙනි හීනේ. පොඩි වයසේ මල් ගෙඩි ඇති ඊතා කුඩා වෘක්ෂයෝය දෙවනි හීනේ. එදා උපන් පැටවුන්ගෙන් කිරි උරනා ගව දෙන්නුය තුන්වෙනි හීනේ. මහ ගවයන් සිටියේදී ගැල් බැඳී දුර්වල ගවයෝය හතරවෙනි හීනේ. දෙපැත්තින්ම තියෙන කටින් තිරිඟු බුදින අස්පයෝය පස්වෙනි හීනේ. රන් තැටියේ සුළුදිය පහ කරන ජර සිවලාය හයවෙනි සිහිනේ. පුටුවේ යට සිට අඹරන ලනු කන සිවල් දෙනය හත්වෙනි සිහිනේ. නැවත නැවත කල ගෙඩි වලින් වතුර දමද්දී උතුරා යන දිය ඇති මහ කලයය අටවෙනි සිහිනේ. මැද කැළඹී ඉවුර වටේ නොකැළඹුණු දිය ඇති පොකුණය නවවෙනි සිහිනේ. පිළිවෙලකට බත් නොයිදෙන බත් සැලියය දහවෙනි සිහිනේ. කුණුමෝරු ගණනට විකිනෙන සඳුන් හරය ඒක තමයි 11. දිය යට ගොස් නැවතී සිටි ලබු කබල්ය ඒ තමයි 12 වෙනි හීනේ. දිය මත පාවී යන මහා ගල් කුට්ටිය 13 වෙනි හීනේ. දරුණු සර්පයන් සපා ගිලිනා මී මල් වැනි කුඩා මැඩියෝය 14 වෙනි සිහිනේ. කපුටෙක් පිරිවරාගෙන සිටින රන් හංසයෝය 15 වෙනි හීනේ. එළුවන්ට බහින් පලා ගොස් සැඟවෙන දිවියෝය 16 වෙනි සිහිනේ. ඉතින් ඔය විදිහට මේ සිහින 16 විස්තර කරලා දුන්නා.
සිහින පලාපල ගැන බොහෝම ලස්සන කතාවක් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සොඳුරු ධර්මයක්. මේ ධර්මයේ පිංගතුනේ ජාතක දේශනා තුළ මහා සුපින ජාතකයේ නමින් සඳහන් වෙන්නේ. අපේ ගුරු දේවෝත්තම පිංගල් ලොකු ස්වාමීන් වහන්සේගේ ජාතක කතා පරිවර්තන පොත්වල නුවණ වැඩෙන බෝසත් කට්ටා 8 වෙනි පොතේ තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. පිංගතුලට අපි කාල වේලාව තිබ්බ විදිහට තරමක් ඉක්මනින් මේක කියලා දුන්නේ. පිංගතුලා යලිත් කතාවක් ඒ ජාතක පොත කියව ගන්න. අපි හැමදෙනාට මේ සොඳුරු ජාතක ධර්මයන් ඉගෙන ගැනීම, මේ ජාතක ධර්මයන් අසා හිත පහදව ගැනීම, මේ ජාතක ධර්මයන් ධාරණයේ තබා ගැනීම ඒකාන්ත කොට ගෞතම සාසනේ ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවිවරු සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කරන්නේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයුරින්ම සේරවිල මංගල රාජ මහා විහාරාධිපති තැන්පත් අපගේ පූජනීය අලුදෙනියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම නිරන්තරයෙන් සදහැවත් පින්වතුන්ලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන කල්යාණ මිත්‍ර පින්වත් වැලිමඩ සද්ධාසීල අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කළ සුපින්නතුල්ලා බලාපොරොත්තු වෙන අයරින්ම මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ඩී.බී. මලියරත්න රණවිරු පුතණුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. කේ ඩිංගිරි බණ්ඩා ස්වාමි පුරුෂයාටත් හේරත් හාමි පියාණන්ටත් දෝනිහාමි මෑණියන්ටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රටදැයි වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මිය පරලෝ ගියපු සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයටම පත් වේවා. අපගේ ඥාති සමූහයා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළේ ගල්වඩුවගම සිවලාකොළම අනුරාධපුර යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවක්ද වන පින්වත් එච් කරුණාවති මහත්මිය සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් ඒ සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වතුන්ල හැම දෙනාට මේ ගෞතම ශාසනය තුල කරදරයකින් බාධාවකින් තොරව කලන මිතුරු ඇසුරේ පින් පුරාගෙන ගුණ වඩාගෙන ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.